සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුකොට මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අවතිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහි කරන මේ පින්බර වෙසක් සමයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශය කරන විශේෂ වෙසක් ධර්ම දේශනා මාලාව, මේ විශේෂ වෙසක් ධර්ම දේශනාවේ ආරම්භක දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් චින්තක සිල්වා මහතා විසින් විශේෂයෙන් චින්තක සිල්වා මහත්මාගේ නමින් මේයන්ට යෙදුනා වූ මැටිල්ඩා සිල්වා මෑණියන්ටත්, ලයනල් සිල්වා පියාණන්ටත්, සහන් සිල්වා පුතුණුවන්ටත් පින්පෙත් අනුමෝදනා කරන උතුම් අදහසින් වෙසක් සමය කියලා කියන්නේ තෙරුවන් සරණ ගිය අප හැම දෙනාම ඊ타ම සදහැබර සිතින්, ඊ타ම පින්බර සිතින් උතුම් රත්නත්‍රය තෙරුවන සිහි කරන සමය. පින්වතුනි, මේ ලැබූ මනුස්ස ජීවිතයේ අපට ලැබුණු වටිනාම දායාදය, අපට ලැබුණු වටිනාම දෙය තෙරුවන් සරණයි. අප හැම දිනාට ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව අපගේ ශාස්තෘන් වහන්සේ ලෙස සරණ යෑමේ භාග්‍ය උදා වුණා. ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපට සරණ යෑමේ භාග්‍ය උදා වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය සරණ යෑමේ භාග්‍ය අපට උදා වුණා. මේ තෙරුවන අපේ බණ පොතේ හරි ලස්සනට වර්ණනා කරලා තියෙනවා. තෙරුවන් සරණ ගැන කියනවා, තථාගත බුදුරජාණන් වහන්සේ වනාහි සියලු රෝගයන් සංසිඳවන, සියලු සංතාපයන් සංසිඳවන මහා ශෛල්‍ය වෛද්‍යවරයාණෝ වැනිය. සියලු රෝග සංසිඳවන අමෘත ඔසුව වනාහි ශ්‍රී සද්ධර්මයයි. බුදුරජාණන් වහන්සේ නම් වූ මහා ශෛල්‍ය වෛද්‍යවරයාණන් හමුවට පැමිණ
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ නම් වූ අමෘත ඔසුව පානය කොට සියලු රෝග සංසිඳවගත් පිරිස වනාහි ශ්‍රාවක මහා සංඝරත්නය කියලා. එනිසා අප කල්පනා කළා පින්වතුනේ මේ තෙමගුල සමරන පින්බර වෙසක් සමයේ විශේෂ වෙසක් ධර්මදේශනා මාලාවේදී ඔබට බුදුරජාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍ර සම්පත්තිය ලැබ ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට ඒ ධර්මයෙන් ජීවිතයේ තිබෙන සියලු දුක් සියලු සන්තාප සියලු දැවිලි සුවපත් කරගෙන අමා මහ නිවනට පත් වුණ උතුම් රහතන් වහන්සේලා වදාළ ඊටාම ලස්සන සූත්‍ර දේශනාවන් විශේෂ වෙසක් ධර්ම දේශනා මාලාව ලෙස ඔබට අද සිට මේ වෙසක් මාසයේ පුරාවටම අහන්ට වාසනාව ලැබෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් රහතන් වහන්සේලා ගැන දේශනා කළේ මේ විදිහට. යාවතා භික්කවේ සත්තා වාසා. පින්වත් මහණෙනි, මේ ලෝකයේ යම්තාක් සත්වයෝ වාසය කරන තැන් නැද්ද? යාවතා භවග්ගං, යම්තාක් භවාග්‍රයෝ ඇද්ද? ඒතේ අග්ගා ඒතේ සෙට්ටා ලෝකස්මින්. ඒ සියල්ලටම අග්‍රව, ඒ සියල්ලටම ඉහළින් වැඩ සිටින්නේ යදිදං අරහන්තෝ රහතන් වහන්සේලාය. රහතන් වහන්සේලා කියලා කියන්නේ මේ සසර ගමනේ ඔබ අප යම් දුකක් විඳිනවාද ඒ සියලු දුක් වලින් නිදහස් වූ උත්තමයන් වහන්සේලා. ඉපදීම නිසා අපි බොහෝ දුක් විඳිනවා. රහතන් වහන්සේලා ඉපදීම නිසා හටගන්න සියලු දුක් නැසුවා. අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ උදාන ගාථා කියනකොට තමන් වහන්සේගේ අරහත්ත්වය ගැන සියලු රහතන් වහන්සේලා උදාන ගාථාවක් වදාළා. ඔබ අහලා ඇති. අරහත්ත්වයට පත් වුණා මේ රහතන් වහන්සේ කියනවා කීනා ජාති මාගේ ඉපදීම ෂය වී ගියා. වසිතම් බ්‍රහ්මචර්යයන්. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මනා වූ පිරිසිදු වූ බඹසර වාසය මා සම්පූර්ණ කළා. කතං කරණීයං. නිවන පිණිස කළ යුතු යමක් ඇද්ද ඒ සියල්ල කොට අවසන් කළා. නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසි. ආයේ මට නිවන පිණිස කරන්න කිසිවක් නැහැ කියලා. ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය මෙන්න මේ වගේ. සුඛිනෝ වත අරහන්තු තණ්හා තේසං නවිජ්ජති. ඒ රහතන් වහන්සේලා හැබෑවටම මේ ලෝකේ සැපසේ වාසය කළා. මේ ලෝකේ යමෙක් සැපසේ වාසය කළා කියලා කියනවා නම් පින්වතුනේ ඒ රහතන් වහන්සේලා. ඇයි රහතන් වහන්සේලා සැපසේ වාසය කළේ? දුක් උපදවන සියල්ල රහතන් වහන්සේලා නැතිකොට දෙමු නිසා. උන්වහන්සේලා මේ ලෝකයේ තිබෙන අග්‍රම සැපය වන අමා නිවනට පැමිණිලා ඊතා සුවසේ වාසය කළා. තණ්හා තේසං නවිජ්ජති. දුක් උපද්දන තණ්හාව රහතන් වහන්සේලා තුල නොපෙනේ. අස්මිමානෝ සමුච්චින්නෝ මෝහ ජාලම් පදාලිතං. මම මගේ කියලා යම් අස්මිමානයක් තමන්ව මුල් කරගත්ත යම් මාන්නයක් ඇද්ද? ඒ මාන්නේ රහතන් වහන්සේලා මුලින්ම සිඳලලා ඉන්නේ. මේ ලෝකයේ පින්වතුනේ අනිත් ශිල්ප ඉගෙන ගන්නකොට ඒ ශිල්පය නිසා ඒ ශිල්පය මුල් කොටගෙන බොහෝ දිනක් මාන්නේ උපදව ගන්නවා. මේ ලෝකයේ අපි ඉගෙන ගන්න සියලු ශිල්ප
ඒ ශිල්පේ කෙල පැමිණෙනකොට මාන්නේ හට ගන්නවා. මම මේක දන්නවා. මම මේකත් දන්නවා. මම මෙහෙම කෙනෙක් කියලා මාන්නේ හට ගන්නවා. හැබැයි රහතන් වහන්සේලා ඉගෙනගත්ත ශිල්පය මාන්නේ නසනා ශිල්පයයි. ඒ ශිල්පය තමයි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය. සික්ඛානුත්තරිය වෙන්නේ මේ ලෝකේ ශ්‍රී සද්ධර්මයයි. යම් ශික්ෂාවක හික්මීම නිසා මිනිසයා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් ඒ මිනිසයාව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන ඒ එකම එක ශිල්පයේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයයි. ඒ නිසා පින්වතුන්ලා බොහෝසේ සතුටු වෙන්න. අද මේ ආරම්භක දේශනාවෙන් ආරම්භන විශේෂ වෙසක් සදහම් දේශනා අද සිට ඔබට මේ මාසයේ පුරාවට අහන්න පුළුවන්. ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන ධර්මය ඔබට අහන්න වාසනාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෝහ ජාලම් පදාලිතං. රාහතන් වහන්සේලා මෝහ ජාලය මුලාව පලා දෙමුවේය. ඒ තමයි හැබැයි රහතන් වහන්සේලා. අනේජන්තේ අනුපත්තා චිත්තං තේසං අනාවිලං. තෘෂ්ණාව රහිත වූ නිවනට පත් වූ ඒ රහතන් වහන්සේලා තුල නොකැලඹුණු සිතක් ඇත්තේය. මේ සාමාන්‍ය ලෝකයේ සත්වයාගේ සිත කැළඹිලා. කැළඹෙන්නේ කුමකින්ද? රාග, ద్వේෂ, මෝහ ආදී අකුසල් වලින් කැළඹිලා. හැබැයි රහතන් වහන්සේලාගේ හිත ඒක හරියට ධම්මපදයේ ගාථාවක තිබෙනවා රහතන් වහන්සේගේ හිත රහදෝපි අපේත කද්දමු මඩ නැති විලක් වගේ කියනවා. විලක පිංගුතුනේ මඩ නැත්තම් මඩ නැති නිසාම ඒ විල කවදාවත් බොර කරන්න කලඹවන්න බෑ. හේතුව කැළඹෙන්න මඩක් නැති නිසා. සාමාන්‍ය ලෝක සත්වයාගේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ සාමාන්‍ය ලෝක සත්වයාගේ හිත් හරියට මඩ පිරී ගිය විල් වගේ. හැබැයි රහතන් වහන්සේගේ හිත රහතන් වහන්සේගේ ජීවිතේ මඩ නැති විලක් වගේ නොකැළඹුණු සිතින් උන්වහන්සේලා වැඩ ඉන්නවා. ලෝකේ අනුපලිත්තාතේ බ්‍රහ්ම භූතා අනාසවා. මේ කෙලෙස් සහිත ලෝකයක් එක්ක රහතන් වහන්සේ තැවරෙන්නේ නැහැ. එක් අවස්ථාවක අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ යුගයේ මේ මහා භද්‍රකල්පයේ 4 වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙස ගෞතම නමින් අරහත්ත්වයේ සාක්ෂාත් කළේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන හරි ලස්සන ගාථාවක් ද්‍රෝණ කියලා බමුණෙකුට වදාලා. පුණ්ඩරීකං යථා වග්ගු තෝයේන නූපලිප්පති. වතුරේ හටගත්ත සුදු නිලුම් මල පිබිදිලා වතුරෙන් උඩට ආවට පස්සේ ආයේ කවදාවත් වතුරත් එක්ක තැවරෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ ජීවිතය ආන්නේ වගේ. මේ කෙලෙස් සහිත ලෝකයක් එක්ක එකතු නොවි උන්වහන්සේලා වැඩ ඉන්නේ. කෙලෙස් සහිත ලෝකයක් එක්ක එකතු නොවුන නිසා පින්වතුනේ මේ ලෝකයේ විඳවන්න තියෙන කිසිම දුකක් හැබැයි රහතන් වහන්සේ නමකගේ ජීවිතේ නැත්තේය. බලන්න මේ ලෝකයක ඉපදිච්ච නිසා අපි විඳින දුක් විශේෂයෙන් මේ කාලේ මේ රෝග භයක් හටගෙන මේ රෝග භයෙන් ලෝකයක් සලිත වෙලා ඉන්නවා. තාක්ෂණයෙන් දියුණු වෙච්ච ලෝකයා සලිත වෙලා. ධන බලය ඇති ලෝකයා සලිත වෙලා. යුදමේ හැකියාව ඇති ලෝකයා සලිත වෙලා. ලෝක බලවතුන් සලිත වෙලා. හැබැයි රහතන් වහන්සේලා ලෝකයේත් එක්ක එකතු වෙලා නැති නිසා උන්වහන්සේලාගේ ජීවිතේ ඒ සලිත වීම නැත්තේය. බ්‍රහ්ම භූතා
උන්වහන්සේලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා අනාසවා කීනාශ්‍රව භාවයට පත් වෙලා පංචස්කන්ධේ පරිඤ්ඤාය සත්ත සද්ධම්ම ගෝචරා. බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී දුක්ඛාරය සත්‍ය විස්තර කරනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. හකුළුවලා කියනවා නම් මේ මුළු මහත් දුක්ඛ ස්කන්ධයටම පංච උපාදානස්කන්ධේ දුකයි කියලායි කියන්න තියෙන කියලා. ආන්නේ පංච උපාදානස්කන්ධේ ඒ දුක රහතන් වහන්සේලා පිරිසිඳ අවබෝධ කළා. සත්ත සද්ධම්ම ගෝචරා. මිනිසෙකුගේ ජීවිතය තුළ ඇති කරගන්න තියෙන උතුම් සප්ත සද්ධර්මය. ඒ සප්ත සද්ධර්මයට කියනවා ආර්ය ධන කියලා. ආර්ය ධනයෝ කියන්නේ මොනවද පින්වතුනි? ශ්‍රද්ධාව කියන්නේ ආර්ය ධනයක්. පවට ලැජ්ජාව කියන්නේ ආර්ය ධනයක්. ඔත්තප්ප පවට භය කියන්නේ ආර්ය ධනයක්. ශ්‍රුත ධර්මඥානය කියන්නේ ආර්ය ධනයක්. ත්‍යාගය කියන්නේ ආර්ය ධනයක්. වීරිය කියන්නේ ආර්ය ධනයක්. ප්‍රඥාව කියන්නේ ආර්ය ධනයක්. මෙන්න මේ සද්ධා, හිරියොතප්, සුත, ත්‍යාග, විරිය, ප්‍රඥා කියන මේ සද්ධර්මයන්ගේ යුක්තයි රහතන් වහන්සේ. පාසංසියා සත්පුරුෂයා. ඒ රහතන් වහන්සේලාව ලෝකේ සත්පුරුෂයෝ පසසන්නේමය. පුත්තා බුද්ධස්ස ඕරසා. රහතන් වහන්සේලා වනාහි බුදුරජාණන් වහන්සේගේ ලයමඩනින් උපන් පුත්‍රයෝ වනසේක. සත්ත රතන සම්පන්නා තීසු සික්ඛාසු සික්ඛිතා. රහතන් වහන්සේලා සප්ත රත්නයන්ගෙන් සමන්විතයි. සප්ත රත්නය කියලා කිව්වේ බුද්ධ ශාසනයක් තුල පමණක් උපදවාගත හැකි උතුම් වූ බොජ්ජංග ධර්ම 7. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ උතුම් සප්ත රත්නයන් තිබෙන්නේ රහතන් වහන්සේලා සතුවයි. තීසු සික්ඛාසු සික්ඛිතා. ඒ රහතන් වහන්සේලා සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවේ හික්මී අවසන් කළා. ඒ ත්‍රිවිධ ශික්ෂාව තමයි පින්වතුනි නිවනට තියෙන එකම මාර්ගය. සීලයත්, සමාධියත්, ප්‍රඥාවත්. නිවන් මගේ හික්මන කෙනාට කියනවා සේක කියලා. සීල, සමාධි, ප්‍රඥා වඩන කෙනා සේක. සීල, සමාධි, ප්‍රඥා වැඩලා අරහත්ත්වයට පත් වෙච්ච රහතන් වහන්සේට කියන්නේ අසේක. රහතන් වහන්සේලා සියලු දෙනා සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව මුළුමනින්ම සම්පූර්ණ කළා. අනු විචරಂತಿ මහා වීරා පහීන භය බේරවා. ඒ මහා වීර වූ රහතන් වහන්සේලා බය බේරව රහිත සිතින්, බිය තැති ගැනීම නැති හිතින්, නිදහස් සිතින් මේ ලෝකේ සැරිසරා වඩින්නේ. ඒක අවස්ථාවක මේ ගෞතම සාසනයේ ඊටාම කුඩා වයසේ සාමණේර රහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම සංකිච්ච. ඒ සංකිච්ච මහරහතන් වහන්සේව හොරු පිරිසක් 500ක හොරු පිරිසක් තමන්ගේ දේවතාවුන් වහන්සේට බිලි දෙන්න ඒ රහතන් වහන්සේව කැඳවගෙන ගියා. දැන් මේ අරගෙන යන්නේ බිල්ලට මරන්න. සාමාන්‍යයෙන් පින්වතුනේ මේ මර භය, මේ ව්‍යාධි භය, මේවා එනකොට මිනිස්සයා කොච්චර සලිත වෙනවද? දැන් ඒට උපමා අවශ්‍ය නැහැ මේ කාලේ. ඔබට හොඳට තේරෙනවා ඇති. මේ රෝග ව්‍යසනයක් පැතිරීගෙන එනකොට
මරණ භයෙන් තැති ගන්න මිනිස්සයා කොච්චර භීතියටපත් වෙනවද? දැන් මේ වර්තමානයේ අපේ රටට ඒක එච්චර තදින් දැනලා නැති වුණාට ලෝකේ ගොඩාක් මේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙච්ච රටවල් වල මිනිස්සු භීතියෙන් ඉන්නවා Tamanටත් මේක වැළඳේ කියලා. හැබැයි රහතන් වහන්සේලා බය බේරව නැසලයි ඉන්නේ. ඒ බය බේරව නැසූ මේ සංකිච්ඡ මහරහතන් වහන්සේව, මේ කුඩා සාමණේර රහතන් වහන්සේව මේ හොරු බිල්ල උදෙසා මරන්න මෙහෙම එකතු කරයි යනවා. මේ විදිහට බිලි දීලා තියෙනවා මේ හොරු ඕන තරම්. හොරුන්ටත් හරි පුදුමයි. උන්වහන්සේ බොහෝම ශාන්ත ගමනින්, ප්‍රිය මුහුණින් තමන් වහන්සේව බිලි දෙන්න තියෙන තැනට වැඩම කළා. වැඩම කළා අර රුක් මුල වාඩි වෙලා දැස පියාගත්තා. ඒ දැස පියාගෙන උන්වහන්සේ ඉන්න ඉරියව්වටම ඒ හොරු 500ගේ ලොමු ඩහ ගැනිලා ගියා කියනවා. අවසානයේ ඒ හොරු 500යම ගෞතම සාසනයේ පහන් සිත් ඇති කරගන්නට ඒ රහතන් වහන්සේගේ බිය තැති ගැනීම රහිත බව උදව් වුණා. ඒ නිසා රහතන් වහන්සේලා, හැබැයි රහතන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නේ බය බේරව රහිත සිතින්, ඊතා නිදහස් සිතින් උන්වහන්සේලා මේ ලෝකේ සැරිසරා වඩිනවා. දස හංගෙහි සම්පන්න රහතන් වහන්සේ නමක් තුල උතුම් ගුණදහම්, උතුම් අංගයන් 10ක් තිබෙනවා. ඒ අංග 10 කියලා අපි හඳුන්වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සහ සම්මා ඥාන, සම්මා විමුක්ත. සම්මා ඥාන, සම්මා විමුක්ති කියන මේ අංග 10න් රහතන් වහන්සේ යුක්තයි. මහා නාගා ඒ රහතන් වහන්සේලා කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ මහා හස්තිරාජීන් වගේ පිරිසක්. සමාහිතා උන්වහන්සේලා තුල තියෙන්නේ මනවින් සංසිඳුණු හිතක්. ඒතේකෝ සෙට්ඨා ලෝකස්මින් තණ්හා තේසං නවිජ්ජති. උන්වහන්සේලා තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත් උනේ. ඒ රහතුන්ගේ ජීවිත තුල තෘෂ්ණාව නොපෙනේ. අසේක ඥානං uppannං, නිවන් මගේ හික්මීම නිසා ලබන අසේක ඥානය රහතන් වහන්සේලාට තිබේ. අන්තිමෝයං සමුස්සයෝ, උන්වහන්සේලා දරාගෙන ඉන්නේ අන්තිම සිරුරයි. ඒ රහතන් වහන්සේලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයේ මනවින් සීල සමාධි ප්‍රඥා දියුණු කරලා අමා නිවන පසක් කරපු නිසා උන්වහන්සේලා මේ සසර ගමන සින්දා. ඒ නිසා ඒ රහතන් වහන්සේ මේ ජීවිතේ කලුරිය කළාට පස්සේ යලි උපදිනවා කියලා එකක් නැහැ. ඒක හරියට තෙලුත් වැටිත් ඉවර වෙලා පහනක් නිවි යනවා වගේ. ඒ පහන නිවි ගියාට පස්සේ ඒ පහන් දැල්ල කොහෙද ගියේ කියලා කිසි කෙනෙකුට හොයන්න බෑ. ඒ වගේ රහතන් වහන්සේත් නිකලෙස් සිතින් පිරිනුවම් පානවා. ඒ නිකලෙස් සිතින් පිරිනුවම් පාන රහතන් වහන්සේ මේ ජීවිතේ දිවි ගෙවන තාක් දරාගෙන ඉන්නේ අන්තිම සිරුර. යෝ සාරෝ බ්‍රහ්මචර්යස්මින්, සම්බුද්ධ ශාසනය තුල තියෙන උතුම් බඹසර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සාරය වන, අර්ථය වන අමා නිවන උන්වහන්සේලා සාක්ෂාත් කළා. තස්මින් අපරපච්චය, ඒ රහතන් වහන්සේලා අරහත්වේ සාක්ෂාත් කළ නිසා වෙන කෙනෙකුගේ උපකාර රහිතව
උන්වහන්සේලා වැඩ ඉන්නවා. විධාසුන විකම්පන්ති. රහතන් වහන්සේලාගේ ජීවිත මාන්නයෙන් කම්පාවට පත් වෙන්නේ. විප්පමුත්තා පුනබ්භවා. මේ සංසාර ගමනින් රහතන් වහන්සේලා නිදහස් වුණා. උන්වහන්සේලාට ආයෙත් පුනර්භවයක් නැත්තේය. දන්ත භූමින් අනුපත්තා. දන්ත භූමිය නම් වූ නිවනටයි උන්වහන්සේලා පත් වුණේ. තේ ලෝකේ විජිතාවිනෝ. ඒ රහතන් වහන්සේලා තමයි මේ ලෝකේ මැඩපල පවත්වන්ට අසීරු බලය වන මාරසේනාව පරාජයට පත් කරලා ජයගත්තේ. එබඳු රහතන් වහන්සේලා ගැන එබඳු රහතන් වහන්සේලාගේ ජීවිත ගැන ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය ගැන මේ අයුරින් අහන්ට හරි පිනක් පින්වතුනේ. අපට ඔබටත් මටත් තිබුණා. බලන්නේ රහතන් වහන්සේලාගේ ජීවිත බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවසාන ගාථාව උද්දන් තිරියං අපාචීනං නන්දී තේසං නවිජ්ජති නදන්ති තේ සීහනාදං බුද්ධා ලෝකේ අනුත්තරාති. උඩයට සරසට මේ ලෝකයේ කොයි තැනක බැලුවත් ඒ රහතන් වහන්සේලා තුළ තෘෂ්ණාවක් පෙනෙන්න නැහැ. තෘෂ්ණාවෙන් තමයි දුක හදන්නේ. රහතන් වහන්සේලා දුකින් නිදහස් වුණා. දුක හදන තෘෂ්ණාව උන්වහන්සේලා තුළ නැහැ. එබඳු රහතන් වහන්සේ නමක් මේ ලෝකේ හැබෑවටම අරහත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ නමක් කොයි ස්වභාවයෙන් යුක්තද? ඔන්න භාග්‍යතුන් වහන්සේ වදාලා නදන්ති තේ සීහනාදං. උන්වහන්සේලා සිංහනාද කරනවා. උන්වහන්සේලා සිංහනාද කරන්නේ මම රහත් වුණා කියලා නෙමෙයි. උන්වහන්සේලාගේ සිංහනාදේ කොහොම එකක්ද? බුද්ධා ලෝකේ අනුත්තරාති. ලෝකේ බුදුරජාණන් වහන්සේම උත්තරීතර වනසේක කියලා ඒ රහතන් වහන්සේලා සිංහනාද කළේ. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ධර්ම පුරෝහිතවර මහා එර්දිමත් අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එක අවස්ථාවක මහා බල සම්පන්න නාගරාජයෙක්ව තමන් වහන්සේගේ එරදීන් දමනය කළා. ඔබ අසා ඇති ඒ නාගරාජයා නන්දෝපනන්ද. මහා එරදිමත් මහානුභාව සම්පන්න මේ නාගරාජයාව මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ එරදීන් දමනය කොට වදාලා. ඒ දමනය කරාට පස්සේ දමනයට පත්වෙච්චි නන්දෝපනන්ද නාගරාජයා මුගලන් මහරහතන් වහන්සේට කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේව මම සරණ යනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ වදාලා, නන්දෝපනන්දය, ඔබ මාව සරණ යන්ට එපා. ඔබ සරණ යන්ට මාගේත් ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේව. රහතන් වහන්සේලා සිංහනාද කළේ පින්වතුනේ තමන් වහන්සේලාගේ ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට ලෝකයට කිය. එනිසා හැබෑ රහතන් වහන්සේලා අපිට අඳුන ගන්න පුළුවන් ආන්නේ කාරණින්. හැබෑවටම මේ ලෝකේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේවයි ඉස්මතු කළේ. දැන් බලන්න, අපේ මේ ලංකා ධරණී තලයට අනුබුදුවරයන් වහන්සේ ලෙස වැඩම කළේ හැබෑම රහතන් වහන්සේ නම. ඒ තමයි අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මය කියා දීලා
අපට මේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරීය භාවයමයි මේ ලංකාදීපේ මිනිසුන්ට කියා දුන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කරගත්ත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිස මේ ලංකා ධරණී තලයේ බිහි වුණා. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කරගෙන ගත සිවුරු දරාගත්ත ඒ භික්ෂූන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් සියලු දුක් නසා අරහත්වයට පත් වෙලා මේ ලංකා භූමියේ රහතන් වහන්සේලා බිහි වුණා. කොයිතරම් රහතන් වහන්සේලා එකල බිහි වුණාද කියන්නේ ඔය අනුරාධපුර පොළොන්නරු පැත්තේ ඒ කාලේ මේ අපේ ඉතිහාස කතාවේ තියෙනවා. ඒ කාලේ රුවන්වැලි මහා සෑයි, තෝපාරාම මහා සෑයි මේ ආදී මහා පින්කම් කෙරෙනකොට මේ ලංකා භූමියේ රහතන් වහන්සේලා අහස් ගෙමින් වඩිනකොට එකල අම්මලාට වී පැදුරක් වේල ගන්න බැරුව කියා කියනවා. අහසේ වලාකුළු යන්නේහි රහතන් වහන්සේලා වැඩම කළා. ඒ බඳු හැබැයි රහතන් වහන්සේලා බිහි වුණේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ උත්තරීතර වනසේක කියලා. හැබෑවටම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය මේ ලංකා භූමියේ මිනිසුන්ට කියා දෙමින් සිංහනාද කළ නිසා. එයයි හැබෑ සිංහනාදය. එයයි හැබෑම සිංහනාදය. තමන් වහන්සේලා යම් නිවනක සැනසුනාද ඒ නිවනට මග කිව් ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණම උන්වහන්සේලා වර්ණනා කළා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ඒ පරිනිර්වාණයෙන් පස්සේ මට මතක විදිහට කොසඹෑ නුවර ඝෝසිතාරාමේ වැඩ ඉද්දී අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට එක් රාජකුමාරයෙක් පැමිණියා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා. මහා කච්චාන මහරහතන් වහන්සේත් එක්ක දහම් කතා කළා. ඒ දහම් කතාවෙන් හරියට හිත පැහැදුනා. ඒ හිත පැහැදිච්චි රාජකුමාරයා මහා කච්චාන මහරහතන් වහන්සේට කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මට කියා දීපු ධර්මය හරි මනහරයි. ස්වාමීනි, මම අද පටන් දිවි තියෙන තාක්ම ඔබ වහන්සේව සරණ යනවා කිව්වා. එතකොට මේ කාලේ වෙනකොට මේ සිද්ධිය වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා පින්වතුනි හොඳට සිහි උපද්ද ගන්නට මේන්න හැබෑම රහතන් වහන්සේලා. එතකොට මහා කච්චාන මහරහතන් වහන්සේ වදාලා, කුමාරය, ඔබ මාව සරණ යන්න එපා. ඔබ සරණ යන්නට මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව ඒ බුද්ධ රත්නයේ සරණ යන්න කිව්වා. එතකොට ඒ කුමාරයා කියනවා, අනේ ස්වාමීනි, ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින්නේ කොහිද? එතකොට මහා කච්චාන මහරහතන් වහන්සේ වදාලා, කුමාරය, අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවදාලා නොවේ. ඒ කුමාරයා හරි ලස්සන කතාවක් කිව්වා. ස්වාමීනි, මහා කච්චායනයන් වහන්සේ, යම් විදිහකින් ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේ වන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියනම් යොදුන් 100,000ක් ගෙවාගෙන උනත් මං උන්වහන්සේව බැහැ දකින්න ගිහිල්ලා ශාස්ත්‍රූන් වහන්සේ ලෙස සරණ යනවා. අනේ ස්වාමීනි, දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවා දාලා නිසා මහා ගුණයන්ගෙන් සෝභමානව වැඩ සිටි ඒ පිරිනුවම් පාවා දාලා බුදුරජාණන් වහන්සේව මා සරණ යනවා කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය මම සරණ යනවා කියලා ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා උපන් ඔබ වහන්සේ ඇතුළු
උතුම් ශ්‍රාවක මහා සංඝරත්නය මං සරණ යනවා කියලා සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. හැබැයිම රහතන් වහන්සේලා නිසා මේ ලෝකයට උතුම් තෙරුවන මේ දෙව් මිනිස් සත්වයාට හැබෑම සපේ උදා කරවන උතුම් තෙරුවන ලෝකේ හැමදාම ආරක්ෂා වෙනවා. හැබැයි රහතන් වහන්සේලා නිසා. දැන් මෙතුවක් කාලයක් පින්වතුනේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2564ක් එළඹෙද්දී අපට බුද්ධං සරණං ගච්ඡාමි කියලා ගුණ හඳුනගෙන සරණ යන්නට වාසනාව තියෙනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ ගුණ හඳුනගෙන සරණ යන්නට වාසනාවලි තියෙනවා. සංඝං සරණං ගච්ඡාමි කියලා ශ්‍රාවක සංගරුවන ගුණ හඳුනාගෙන සරණ යන්නට අපට වාසනාව තියෙනවා. මේ වාසනාව උදා වුණේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ පළමුවෙනි සංගීතිය, දෙවනි සංගීතිය, තෙවනි සංගීතිය ආදී ධර්ම සංගායනාවන් සිද්ධ කර කර මහා කැපවීමකින් ඒ රහතන් වහන්සේලා ලෝකේ බුදුරජාණන් වහන්සේලාම අනුත්තර වනසේක කියන කාරණේ ආරක්ෂා කරගෙන ආපු නිසා. ඒ නිසා අදටත් අපට සරණ යන්නට උතුම් තෙරුවන් සරණ ඉතිරි වෙලා තියෙනවා. මේ මෑත කාලීනව බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයේ කෙලෙසෙන විදිහට නීච හිත් ඇති පුද්ගලයෝ විසින් මේ අරහත්වය කියන එකට නිගාවෙන ආකාරයේ කටයුතු සිද්ධ කළා. ඒ නිසායි පින්වතුන්ලාට අප මේ කාරණාව විශේෂයෙන් සිහිපත් කරන්නේ. හැබෑම රහතන් වහන්සේලාගේ ස්වභාවය කෙසේද? උද්දන් තිරියන් අපාචීනං උඩයට සරසට මේ ලෝකේ ඒ රහතන් වහන්සේලා තුළ නන්දී තේසං නොවිජ්ජති තෘෂ්ණාවක් පෙනෙන්නට නැත. නදන්තිතේ සීහනාදං ඒ රහතන් වහන්සේලා සිංහනාද කරන්නේ බුද්ධා ලෝකේ අනුත්තරාති මේ ලෝකේ බුදුරජාණන් වහන්සේම උත්තරීතර වනසේක කියාය. අද පටන් පින්වතුනේ ඔබට ඒ හැබෑම රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේම ලෝකේ උත්තරීතර වෙනසේක කියමින් සිංහනාද කරමින් දේශනා කොට වදාළ උතුම් සූත්‍ර ධර්මයන් අහන්ට වාසනාව ලැබෙනවා. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේලා විසින් දේශනා කළ ධර්මයන් අද පටන් මේ මාසය පුරාවට ඔබට විශේෂ වෙසක් සදහම් දේශනා ලෙස අහන්ට වාසනාව ලැබෙනවා. දැන් ඔබ අසා තිබෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ තේරගහතාවේ කියනවා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ හමුවී ඇසූ ධර්මයන් ලෙස මං දරාගත්ත ධර්මස්කන්ධ ප්‍රමාණය 82,000ක්. ශ්‍රාවකයන් වහන්සේලාගෙන් දරාගත්ත ධර්මස්කන්ධ ප්‍රමාණය ශ්‍රාවක භාෂිත වලින් දරාගත් ධර්මස්කන්ධ ප්‍රමාණය 2,000ක්. මං විසින් දරාගත්ත මුළු ධර්මස්කන්ධ ප්‍රමාණය 84,000ක් කියලා. එතකොට මේ 2,000ක් වූ ශ්‍රාවක භාෂිතයන්ගෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා තෝරාගන්න ශ්‍රාවක භාෂිත කීපයක් ඔබට වෙසක් සදහම් දේශනා ලෙස ඉදිරි දින කිහිපේ පුරාවටම අසන්නට වාසනාව ලැබෙනවා. ඒ රහතන් වහන්සේලාගේ හැබෑම රහතන් වහන්සේලාගේ ධර්මයන් ඔබට අහන්ට ලැබෙනවා කියලා පින්වතුනි හිත සතුටු කරගන්න. මොකද මේ රහතන් වහන්සේලාගේ ස්වභාවය හරි ආශ්චර්යයි.
එක අවස්ථාවක මේ සම්බුද්ධ ශාසනයේ එතරම් ප්‍රසිද්ධ නැති රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ උත්තර මහරහතන් වහන්සේ. උත්තර මහරහතන් වහන්සේ හරි ලස්සන ධර්ම දේශනාවක් භික්ෂුන් වහන්සේලාට කියලා දුන්නා. ඒ ධර්මය උත්තර මහරහතන් වහන්සේ දේශනා කරනකොට යම්කිසි හදිසි කටයුත්තකට වෛශ්‍රවණ මහා දිව්‍ය රාජයා අහස් ගෙබින් ගමනක් යනවා. ඒ ගමන යනකොට වෛශ්‍රවණ දෙවියන්ට දකින්න ලැබුණා උත්තර මහතෙරුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන දහම් කතාවක් කරනවා. වෛශ්‍රවණ මහා දිව්‍ය රාජයාත් නැවතිලා මේ දහම් කතාවට කන් දුන්නා. හරි ලස්සන දහම. හරියට හිත පැහැදුනා. දහම් කතා විවරුණාට පස්සේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා තමන්ගේ ගමන නවත්වලා එසැනින්ම සක්දෙවිඳු සමීපේ පහළ වුණා. සක්දෙවිඳු සමීපයට ගිහිල්ලා කියනවා මේ දේවේන්ද්‍රය අද මා හදිසි කටයුත්තකට අහස් ගෙබෙන් ගමන් කරමින් ඉද්දී උත්තර මහතෙරුන් වහන්සේ හරි මනහර ධර්මයක් දේශනා කරනවා. මං ඒ ධර්මයට කන් දුන්නා. මේන්න මේ ධර්මය උත්තර මහතෙරුන් වහන්සේ දේශනා කළා කියලා ඒ ධර්මයේ සක්දෙවිඳුට කිව්වා. සක්දෙවිඳු හරියට ප්‍රීතියටපත් වෙලා සක්දෙවිඳු පින්වතුනේ ඒ වෙලාවෙම සක්දෙවිඳුගේ පඬුපුල් ආසනෙන් චුත වෙලා උත්තර මහරහතන් වහන්සේ ඉදිරියේ පහළ වෙනවා. උත්තර මහරහතන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා අහනවා ස්වාමීනි උත්තරයන් වහන්සේ ඔබ වහන්සේ භික්ෂූන් වහන්සේලාට හරි මනහර ධර්මයක් දේශනා කළා කියලා මට අහන්න ලැබුණා. ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ මං ඔබ වහන්සේගේම මුවින් අහන්න ආසයි. ඉතින් උත්තර මහරහතන් වහන්සේ සක්දෙවිඳුටත් ඒ ධර්මයේ කියලා දුන්නා. සක්දෙවිඳු හරියට සතුටු වෙලා උත්තර මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි කිම මේ මනහර ධර්ම පරියාය ඔබ වහන්සේට වැටහිච්ච එකක්ද කියලා ඇහුවා. ආන්නේ වෙලාවේ උත්තර මහරහතන් වහන්සේ හරි ලස්සන කාරණාවක් වදාලා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට පින්වතුන්ලා හැමදෙනාම හිතේ දරා ගන්න ඕන එකක්. උත්තර මහරහතන් වහන්සේ වදාලා දේවේන්ද්‍රය මේ ලෝකේ යම්තාක් සුභාසිතයෝ ඇද්ද ඒ සියලු සුභාසිතයෝ තථාගත බුදුරජාණන් වහන්සේගේය. ශ්‍රාවකයෝ ලෙස අප කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් උපුටාගෙන කීම පමණි. දේවේන්ද්‍රේ මම ඔබට උපමාවක් කියන්නම් කිව්වා. ගමකට හෝ නියම් ගමකට නොදුරට වෙන්න මහා විශාල ධාන්‍ය කන්දක් තියෙනවා. මේ ධාන්‍ය කන්දට යන මිනිස්සු තමන්ට ශක්ති පමණින් ධාන්‍ය අරගෙන එනවා. සමහරු මේ දෝතින් අරන් එනවා, සමහරු කූඩවල. මේ ධාන්‍ය අරගෙන එනකොට එක්තරා පුරුෂයෙකුට මේ ධාන්‍ය අරගෙන එන මිනිස්සුන්ව මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිච්චාම ඔහු අහනවා පින්වත ඔබට ඔය ධාන්‍ය කොහෙන්ද? උත්තර මහරහතන් වහන්සේ ඇහුවා දේවේන්ද්‍රය ඒ පුරුෂයා ඒ ධාන්‍ය අරගෙන එන පුරුෂයා හරියටම උත්තරේ දෙනවා නම් කියන්න ඕනේ මොකද්ද? සක්දෙවිඳු කියනවා ස්වාමීනි ඔහු හරියටම උත්තරේ දෙනවා නම් කියන්න ඕනේ උඹල පුරුෂය මට මේ ධාන්‍ය ලැබුණේ අසවල් ධාන්‍ය කන්දෙන්. ආන්නේ වගේමයි කිව්වා. මේ ලෝකේ යම්තාක් සුභාසිත දහම් පද ඇද්ද
ඒ සියලු සුභාෂිත දහම්පත තථාගත බුදුරජාණන් වහන්සේගේ වචනය දේවේන්ද්‍රය ශ්‍රාවකයෝ කරන්නේ ඒ දහම්පත උපුටාගෙන කතා කිරීමයි කියලා උත්තර මහරහතන් වහන්සේ දේශනා කළේ. ඒ බුදුරජාණන් වහන්සේ සමීපේ ඉගෙනගත්ත උතුම් ධර්මය තවන් වහන්සේලාගේ ජීවිත තුළ මුළුමනින්ම පුරුදු කරන ලද උතුම් ධර්මය පශ්චිම ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ රහතන් වහන්සේලා ඊටාම සරලව ඊටාම සුමధుරව දේශනා කළා. ඒ ඊටාම සරලව ඊටාම සුමధుරව දේශනා කරපු ධර්ම පරියායන් ධර්ම සංගායනාවන්හිදී රහතන් වහන්සේලා විසින් සංගායනා කොට ආරක්ෂා කර තිබුවා. එසේ සංගායනා කොට ආරක්ෂා කොට තිබූ උතුම් නිර්මල ශ්‍රාවක භාෂිත බොහෝමයක් පින්වතුන්ලාට මේ වෙසක් මාසයේ පුරා විශේෂ වෙසක් සදහම් දේශනාව ලෙස අහන්ට වාසනාව ලැබෙනවා. එනිසා පින්වතුන් හැමදෙනාම මේ වසංගත තත්ත්වය නිසා අපට මීට පෙර වෙසක් පින්කම් සැමරූ ආකාරයෙන් අපට ඒක රාශී වෙලා මහා උත්කර්ෂවත් ලෙස ඒ වෙසක් පින්කම් සමරන්ට බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රිමංගල්‍ය සිහි කරන්ට අපට අවස්ථාව උදා වෙන්නේ නැහැ. හැබැයි ඔබට වාසනාවක් ඔබට භාග්‍යයක් මේ කාලේ තමන්ගේ නිවෙස්වල මේ සෞඛ්‍ය නිලධාරීන් ඊළඟට රාජ්‍ය නිලධාරීන් ඇතුළු මේ වසංගතය පාලනය කිරීමට බොහෝ කැපකිරීමක් වෙහෙසක් ගන්න අයගේ දැනුවත් කිරීම වලට අනුවම හික්මමින් තමන්ගේ නිවෙස් වලටම වෙලා ඔබ අද ඉඳන් සූදානම් වෙන්න හැම දවසකම ඔබට පුළුවන් සවන් දෙන්න මේ වෙසක් මාසයේ පුරාවටම බුදුරජාණන් වහන්සේගේ උතුම් ලය මණ්ඩලින් උපන් පුත්‍රයන් බඳු රහතන් වහන්සේලා දේශනා කොට වදාළ උතුම් සූත්‍ර ධර්මයන්. ඒ සූත්‍ර ධර්මයන් අහන්න ඒ අහන ධර්මය හොඳින් මෙනෙහි කරන්න ඒ ධර්මයේ අරුත් සිහි කරමින් සතුට උපදව ගන්න ඒ ධර්මය දරා ගන්න මහන්සි වෙන්න ඒ දරා ගන්න ධර්මයේ හැසිරෙන්න ඔබ මහන්සි වෙන්න. ඒ මොකද ඔබට මේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු මේ සදහම් වැඩපිළිවෙලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ මහන්ට වාසනාව ලැබෙනවා. මේ කාලේ නොයිකුත් නීච හිත් ඇති පුද්ගලයෝ තමනුත් රහත්යයි කියමින් තමන්ගේ මතිමාතාන්තර කතා කරද්දී ඊළඟට තමනුත් ධානලාභීන්යයි කියා ගනිමින් තමන්ගේ මතිමතාන්තර කතා කරද්දී හැබෑවටම අරහත්වේ සාක්ෂාත් කොට හැබෑවටම උතුම් ඵල සමාපත්තීන්ට සමවැදී නිවුණු සිතකින් කෙලෙස් නැති සිතකින් වැඩ සිටි ඒ රහතන් වහන්සේලා අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළේ මොනවාද කියලා ඔබට අහගන්න වාසනාව ලැබෙනවා. ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය කොයිතරම් සුන්දරද? පළමුවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්න වෙනකොට පළවෙනි ධර්ම සංගායනාවට දහම් මණ්ඩපේ සංගායනා මණ්ඩපේ සකස් කළේ අජාසත් මහරජුරුවෝ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනාවලට අනුව. එහි අසුන් පැනුනේ මේ විදිහට. ප්‍රධාන ආසනයේ සකස් වුණා පිරිනුවම් පා වදාරා වුණත් අපගේ තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියන අදහසින්
බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න කියලා ආසනයක් සකස් කළා. ඒ බුද්ධාසනය තමයි සංගායනා මණ්ඩපයේ උස්ව තිබුණ ප්‍රධාන ආසනය. ඊට පස්සේ 500ක් මහරහතන් වහන්සේලා අතර වැඩිහිටිම මහරහතන් වහන්සේ. ඒ වැඩිහිටිම මහරහතන් වහන්සේ වුණේ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ. මහා කස්සප මහරහතන් වහන්සේ උදෙසා විශේෂ උස්සාසනයක් සකස් වුණා. ඒකට කියනවා තේරාසනය කියලා. අනෙක් සියලු ආසන එක සමාන මට්ටමකින් සකස් වුණේ. සංගායනාව ආරම්භ කරලා විනය විසඳීමේ කටයුත්ත භාර වුණේ අපගේ උපාලි මහරහතන් වහන්සේට. ධර්මයේ විසඳීමේ කටයුත්ත භාර වුණේ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහරහතන් වහන්සේට. ආනන්ද මහරහතන් වහන්සේ ධර්ම ගෞරවයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ පවා දජය කරගත්තේ ගුරුතන්හි තබාගත්තේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයයි කියලා සිහි කරලා මේ ධර්මයට පිළිතුරු දීම උදෙසා ධර්මයේ දේශනා කිරීම උදෙසා ධර්මයේ විස්තර විභාග කිරීම උදෙසා වැඩ සිටිය පින්වතුනි ඒ සංගායනා මණ්ඩපයේ තිබුණ ප්‍රධාන ආසනය වන බුද්ධාසනය මත ඒ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි අගෞරවයකින් නොවේ. ශාස්ත්‍රූන් වහන්සේ සදිස ධර්මය කතා කරන නිසා ධර්ම ගෞරවයෙන් යුක්තව අර බුද්ධාසනේ වැඩ හිටියා. ඒ බුද්ධාසනේ වැඩ ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ දහම් කතාවට සැරසෙනකොට මේරු ප්‍රඥාවක් නැති මේ ලාමක සිත් ඇති දෙවිවරු මේක වැරදියට ගත්තා. දැන් බණ පොතේ සඳහන් වෙනවා ඇතැම් දෙවිවරු කතා වුණා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ මේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් ළඟ හිටපු ආනන්ද තෙරුන් වහන්සේ දැන් බුද්ධ කියන পদවිය ලබලා සාමාන්‍යයෙන් තියෙනවනේ මේ නිලතල හුවමාරු වෙන ක්‍රමයක්. දෙවිවරු හිතුවා මේකත් ඒ වගේ කියලා. එතකොට දෙවිවරු අතරේ මේ කසුකුසුව පැතිරෙනවා. දෙවිවරු අතරේ මෙසේ කසුකුසුව පැතිරෙනකොට අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක හිතින් දැක්කා. ඒ හිතින් දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් පළමුවෙනි දහම් විචාරීම කරනකොටම ඒ ධර්මයේ ਵਿਚාරන්න තමන් වහන්සේගේ වචනයක් පාවිච්චි කළා. ඒ තමයි අපි හැම දේශනාවකම අහන ඒවං මේ සුතං කියන වචනය. ඒවං මේ සුතං කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ විසින් වදාළ වචනයයි. ආනන්ද මහරහතන් වහන්සේ ඒවං මේ සුතං කියන වචනේ වදාළේ විශාල අර්ථයක් සලකාගෙන. එහි සඳහන් වෙනවා මෙහිම විනාශේති අසද්ධං සද්ධං වඩ්ඩේති ශාසනේ අශ්‍රද්ධාව නම් වූ දුර්ගුණේ විනාශ කිරීම පිණිසත් මේ සම්බුද්ධ ශාසනය තුල ශ්‍රද්ධාව ඇති කරවීම පිණිසත් ඒවං මේ සුත මිච්ඡවං වදං ගෝතම ශාවකෝති. ඒ ගෞතම ශ්‍රාවක වූ ආනන්දයන් වහන්සේ ඒවං මේ සුතං කියන වචනේ පාවිච්චි කළා. ඇයි ඒවං මේ සුතං කියලා කිව්වේ? ඒවං මේ සුතං කියලා කියන්නේ මා විසින් මෙසේ අසන ලදී. කාගෙන්ද අසන ලද්දේ? බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ දෙයක් මම මේ කියන්නේ. බලන්න හැබැයි රහතන් වහන්සේලා තමන්ගේ දෙයක් විදිහට මේ ධර්මයේ කතා කරගෙන ගියේ නෑ. හැබැයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේවම ඉස්මතු කළා. හැබැයි රහතන් වහන්සේලා දහන්නේ කන්දකින් දහන්නේ ලබාගෙන සැපවත් වෙච්චි සත්පුරුෂ මනුස්සයා තවත් කෙනෙකුගේ සැපේ උදෙසා
ධාන්‍ය කන්දම පෙන්නනවා වගේ. බුදුරජාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රූ සම්පත්තිය, බුදුරජාණන් වහන්සේ නම් වූ සියලු රෝග නැසීමේ දක්ෂ මහා ශෛල්‍ය වෛද්‍යවරයාණන් වහන්සේ මුණ ගැහුණු. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයේ නම් වූ සියලු රෝග නසන ඒ අමෘත ඔසව පානයකොට තමන්ගේ ජීවිත තුළ තියෙන සියලු රෝග, සියලු සංතාප, සියලු ගිනි සුවපත් කරගත්ත ඒ රහතන් වහන්සේලා තව කෙනෙකුගේ සුවය උදෙසා, තව කෙනෙකුගේ සැපය උදෙසා, තව කෙනෙකුට සියලු සංතාප, සියලු ගිනි නිවා ගැනීම උදෙසා ඒ මහා ශෛල්‍ය වෛද්‍යවරයාණන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේවම පෙන්වුවා. ඒ නිසා පින්වතුනි, සන්තෝෂ වෙන්න. අද පටන් ඔබට අහන්න ලැබෙන්නේ ඒ හැබෑම රහතන් වහන්සේලා අනුකම්පාවෙන් යුක්තව දේශනා කළ උතුම් ධර්මයන්, ඒ උතුම් සූත්‍ර දේශනාවන්, එක් එක් රහතන් වහන්සේලා දේශනා කළ ධර්මයන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් ඔබට පැහැදිලි කොට කියා දේවි. ඒ ධර්මයන් ශ්‍රවණය කරන්ට, ඒ ධර්මයන් ශ්‍රවණය කොට දුක් විඳිමින් යන ලෝකයෙන්, දුක් විඳිමින් යන සසර ගමනින් නිදහස් වුණ රහතන් වහන්සේලාගේ අවවාදයන්හි පිහිටා අප හැම දිනාටත් මේ දුක් විඳිමින් යන සංසාර ගමනින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වුණ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට, සක්දෙවිඳු ප්‍රධාන සතරවරන් දෙවිවරු, සෙම්පති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමාන් දෙවියන් ප්‍රධාන පොළොවාසී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. ඒ පින් අනුමෝදන් වන දෙවියෝ ශ්‍රද්ධා සීලාදීන් දියුණු වෙත්වා, දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. විශේෂයෙන් මේ පැතිරෙමින් යන වසංගත රෝගීන් ලෝකයේ සියලු දෙනාට ආරක්ෂා වීම පිණිස දෙවියන්ගේ ආශිර්වාදයේ උපකාරය දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසෙත්වා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වත් චින්තක සිල්වා මහත්මයාගේ නමින් මියගිය මැටිල්ඩා සිල්වා මෑණියන්ට, ලයනල් සිල්වා පියාණන්ට සහ සහන් සිල්වා පුතණුවන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම චින්තක සිල්වා මහත්මයාගේ බිරිඳ වන තරංගා පතිරගේ මහත්මියගේ නමින් මේ යන්ට යෙදුණු ඥානා පෙරේරා මෑණියන්ටත්, පතිරගේ දීපානි සොහොයුරියටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා ලෝකයේ මියයන්ට යෙදුණු ලක්ෂ සංඛ්‍යාත ඒ පින්වතුන්ලාටත් පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ දුක් විඳිමින් යන සංසාර ගමනින් නිදහස් වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් චින්තක සිල්වා මහත්මයා ඇතුළු සුජීවත්ව සිටින
පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන් සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වේ සියලු දෙනාට නිදුක් නිරෝග සුව සම්පන්නිය සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මේ කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාට අප මේ රැස්කොට අනුමෝදන් කරන පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මන් නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන්, ධර්ම රත්නයේ ආශිර්වාදයෙන්, සංඝ රත්නයේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. මේ පැතිරෙන බිහිසුණු වසංගතයෙන් පින්වතුන් කිසි කෙනෙකුට පීඩාවක් කරදරයක් සිදු නොවේවා. හැම දිනාට නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා. මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.